වර්තමානයේ කිසිම මේකක් නැහැ කියන්නේ. දවස් 6කට කලින් දාපු PCR සාම්පල් වල රිපෝට්ස් ඉගෙන නැත්නම් වාර්තා වෙලා තිබෙන්නේ. දවස් 6කට පස්සේ තමයි ඒ PCR සාම්පල් වල වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ තරම් මේ පසුගාමි තැනක තමයි මේ රෝගය සම්බන්ධව අපේ ප්‍රදේශය අපේ රට පවතින්නේ. ඒක නිසා බොහොම අවදානම් තත්ත්වයක තමයි අපි රාජකාරී කරන්න වෙලා තියෙන්නේ. කියන්නේ සියලු දෙනාම තම තමන්ගේ වික්‍රමයන් පුද්ගලිකව පෙන්වන්න උත්සාහ කරගන්නේ නැතුව මේ ඊළඟ මාසෙදී මේ සභාවේ කටයුතු මහ ජනතාව වෙනුවෙන් කරන දින කටයුතු ටික අඛණ්ඩව සහ කාර්යක්ෂම කරගෙන යාමට අවශ්‍ය කරන කරුණු කාරණාවලදී අවශ්‍ය සහයෝගය ලබා දෙන්නයි කියලා දැනුවත් කරනවා. ඒ වගේම යා මොන බලන්න ඒ ආනේ දෙනකොට මෙන්න මේ කන්ඩිෂන් එක දුන්නාම ඒ කන්ඩිෂන් එක අපිට නැවත ලබා ගන්න විදියට දෙන්න. ගොඩක් කලාවල ඔය මහන්ත මන්දිතුමා ඒ වගේ මෙතන මේ ගෝලෙක් තියෙනවා ප්‍රයිවට් එකක් තියෙනවා ඇග්‍රීමන්ට් එකක් හදලා කියලා දවස් පහසුයි. හරි ඒකට හැමෝටම මේක විවෘතව තියෙනවනේ මොකද හැම දෙයක්ම අපි ආරක්ෂා කරගෙන කරන්නේ. අර ඒව තියෙන මේ මොනවාරි සැකයක් ඇතුලේ ඉන්නවා. හරි සැකේ කියන්නේ මොකද සවල්තුවා ඉස්සෙල්ලා උන්ටගේට ගිහු විදියට ඔබතුමා වැඩි අධිකරණයේ තියෙනවනේ ඒක හරියට අපි ඒක මිල ගන්න කමිටු වලට අනුව අපි ඒවා දීලා තියෙනවා. ඒක කටුවම ඕකේදී දැන් අපිට චෙක් කරගන්න විදිහක් නැති ප්‍රශ්නේ එන්නේ මේක මොනවද නැද්ද කියලා. ඒකට තමයි තියෙන්නේ මේක. මේක තියෙනවා. ඒක ඉන්ටර්නෙට් ගිහින් එතනට ගිහිල්ලා බලන්න ඕනේ නේ. ඒකට අපිට GPS හයි කරලා 15000ක් වගේ යන්නේ. දැන් මිනිකට CCTV හයි කරන්න ගියදම් කරන මොකද ඒක එක වාහනයකට GPS හයි කරලා 15000. උනේ නිරබලා ඔබතුමා නැවත උසාවි ගිහිල්ලා ආඥාවක් කරගෙන ආය සභාපතිවරයා විදියට ඔබතුමා නඩුවක් එක්ක යන්නේ. මම හිතන්නේ ඔබතුමාගේ නඩුව දැන් යනවා. නඩුව කවදා අහනවද? නඩුව කතා කරන කවුද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔබතුමාට බෑ ඒ මුදල් ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ ඔබතුමාට පූර්ණ අනුමැතිය නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අපි ඉස්සර ඔබතුමා පූර්ණ අනුමැතිය නැතුව ආවරණ අනුමැතියෙන් ලක්ෂ 5ක් වැඩ කරන්නේ. නමුත් දැන් ඇවිල්ලා ඔබතුමාට බෑ. ඔබතුමාට 10000ක්වත් බෑ අපේ පූර්ණ අනුමැතිය නැතුව වැඩ කරන්න. ඒ නිසා අපි තීරුම් ගන්න ඕනි ඔබතුමාට එහෙම ලක්ෂ 15ක් දෙන්න බෑ වැඩ කරන්න. ඔබතුමාට පුළුවන් ආණ්ඩුකාරතුමාට කියලා ඕනනම් ගිහිල්ලා ආණ්ඩුකාරතුමාගෙන් අනුමැතිය අරගෙන ඇවිල්ලා අපිට මුදල් දෙන්න අපේ යෝජනා ගන්න වැඩ කරන්න. මම හැබැයි හොඳ යෝජනාවක් කරනවා. අද මේ කොරෝනා වලින් මුළු රටම වෙලාගෙන ඒ වගේම බලන් ගොඩක් වෙලාගෙන යනවා. පුළුවන් නම් අර ඉන්ජෙක්ෂන් එකක් දෙනවනේ ඉන්ජෙක්ෂන් එකේ නම මොකක්ද? අන්නේ ඉන්ජෙක්ෂන් අන්නේක කෝටි අපේ ලක්ෂ 15ක්ද 30ක්ද සභාවේ තියෙනවනේ. අන්නේ ලක්ෂ 30කටම ගෙනාලා ඉන්ජෙක්ෂන් එක ගන්නකො බලන්න මිනිස්සුන්ට අන්න අපි අත උස්සනවා. අන්නේ ඉන්ජෙක්ෂන් එක ගන්න ගෙනාලා කොහේ බඩුනේ නන්නේ සීල පාචනේ නෑ කොහේ අපිට කොහෙන් හරි කවන්නේ නැහැ දාලා. ඉතින් ආරේ කියලා ප්‍රායෝගික නොවනේ අපි කියන එක අපි කියන්නේ අන්නේ කෙනාලා ගන්නකො. නමුත් සංවර්ධන යෝජනා වලට අපි අනුමැතිය දෙන්නේ නැහැ. මොකද හේතුව අපිට දෙන්න බෑ. අපි බලන් ඉන්නේ මේ නඩුවක් කියාගෙන බලන් ඉන්නේ දවසක හරි සභාව ගන්න. අන්නේ ඒ මෙවිකේ ඉන්නවා. මොකද අකුම තමයි සභාපති විදියට පත් කරේ. අපිම බලන් ඉන්නවා අපි දවසකට හරි සභාව ගන්න. ඒක නිසා අපි බලාපොරොත්තු මොකද අපිට වැඩ කරන්න නෑ කිව්වට අපිට වැඩ කරන්න මුදල් හම්බෙලා තියෙනවා. මට දැනුත් කතා කළාද රුපියල් ලක්ෂ 20ක මුදල් ලැබුණා සංවර්ධනයට. ඉතින් රජයෙන් මුදල් ලැබුණා සංවර්ධන යෝජනා වලට. ඉතින් ඒකින්ද මේ අපේ මම හිතන්නේ නදීජන් මන්ත්‍රීතුමාට වැරදීමක් වුණාට මම දන්නේ නැහැ. ඔබතුමා යෝජනා කරා නම් ඒ යෝජනාව විලාස් කරගෙන අපි ගමන යමු. තියනවනම් බෙදීමක් අරගෙන මේ බෙදීමේදී ඔබතුමාට
සහායක් වුණානේ සහායක් නැගින් මේ යෝජනා කරන වැඩ හරි දවසකට සභාව ගන්න ඕනේ කියන එක සහ හරි මේක සම්පූර්ණම දේශපාලන ප්‍රශ්නයක් මත යන එකක් කියන එක මම අතන ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට හරි ඒ කියන්නේ මේකේ අපි දන්නවා මේ අයවැය සම්බන්ධව අපි දීර්ඝව කතා කරන්න අවශ්‍ය නැහැ මොකද අයවැය සම්බන්ධව ඔබතුමාලා තමයි ප්‍රශ්නයක් හදාගෙන මේ ප්‍රශ්නේ ඇති කරගෙන තියෙන්නේ අනිත් බලන් රටේ මගේ අපේ සභාව විතරක් මේ නීතිඥාවක් කරගෙන සභාපති ධූරේ නැවතත් ඒ කරපු අසාධාරණ කම් වලට අධිකරණයේ ඊට බදලා ඒකදී හරියට සාධාරණය වෙච්ච නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ අනිත් සභාපතිතුමා මැදින් ඉපදෙනාම ඒකදී අතරම අයවැය ඔබතුමාලා එදා කිව්වා මේක දේශපාලන ප්‍රශ්නයක් නිසා අයවැය ප්‍රශ්නයක්වත් සභාපතිතුමාගේ ප්‍රශ්නයක්වත් සභාපතිතුමාගේ වැරද්දක්වත් නැහැ මේක දේශපාලන ප්‍රශ්නයක් කියන්නේ ඒක නිසා සභාව ගන්න උවමනාවක් දෙන්න කියලා ඔබතුමා කතාත් කිව්වා අතන ගොඩක් සුඛියන්ත වෙනවා මේ ඒකෙදී අයවැය ඔබතුමාලා පරාදයි කියලා කිව්වට නමුත් ඒක අද මේ දෙපාර්තමේන්තුවේ මේ කට්ටියට ඒක මතය එන්න තියෙනවා මොකද අනිත් සභාවකගේ මේ මතය ඇවිල්ලා තියෙන්නේ කරපු අනිත් හැම සභාවකම අයවැය සම්මතයි කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ආකාරයෙන්ම තමයි අනිත් සභාවකගෙම ගියේ හරි ඉතින් ඒකෙදි ඒක අපිට ගැටලුවක් නැහැ නමුත් මම ඇත්තටම කොයි ප්‍රශ්න තිබ්බද දැන් ඔබතුමාලා මේ ප්‍රශ්නේ උඩ හිර කරගෙන ඉන්නේ අපේ බලංගොඩ ප්‍රදේශයේ මිනිසුන්ගේ අයිතිවාසිකම් හරි ගරුණ අධිශානතුමා මම හිතන්නේ නැහැ එතුමාට වරදින්න ඇති ඒක මොකද එතුමා අපි දන්නවා දැන් ඊපෙරින්දා එතුමා ගිහලා ඔළුවේ ගෙඩියක් තියලා ළමෙක් සනීපරේ වගේම නගරේ ඉන්න සිරුම අහිංසක සතුන්ට කන්න බොන්න ටික දෙනවා කාට හරි මොනවාරි කරදරයක් වෙලා තිබ්බත් මිනිස්සුන්ට ඒවට උදව් කරනවා හරි ඉතින් එතුමා වරදින්න වැඩක් කරනකට මම විශ්වාස කරනවා එහෙම දෙයක් වෙලා තියෙනවා ඔබතුමා ඒක ප්‍රකාශ කරන්න ඒක ගැටලුවක් නැහැ අනිත් එක තමයි කියන ආණ්ඩුකාරතුමා කියන සභාවේ අනුමැතිය తీරන කියන හැමෝටම මොනවා තියෙන තමන්ගේ නියෝජනය වෙන කොට්ටාසේ තමන්ව නියෝජනය කරපු ජනතාවට සේවයක් කරන්නනේ. ඉතින් ඒකෙදි මම දෙපාරක් හිතන්නේ නැහැ සභාවේ අනුමැතිය තියෙනවා නම් ආණ්ඩුකාරතුමා ගාවට ගිහලා මේකට අවශ්‍ය අනුමැතිය අරන් ඉන්න. සහ ඔබතුමාලා ඒකට විරුද්ධ වෙනවා කියලා කියන්නේ සම්පූර්ණම බොහොම ද්වේෂ සහගත විදියට අපේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රජාවට විරුද්ධ වීමක් කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ මොකද ඔබතුමාලා හැම වෙලේම කියන්නේ ඒ කියන්නේ සභාව කර්මන්නේ කරලා සභාව කඩාකප්පල් කරලා එක දවසක් හෝ සභාවේ බලය ගන්න ඕනේ කියන එක. හරි. ඒක නිසා ඇත්තටම ඔබතුමාගේ වචන කීපවල සුදුසුකම් දෙනවා සම කනගාටු වෙනවා මගේ ඉදිරියට ඒක අවශ්‍ය නිසා සහ කනගාටු වෙනවා බලංගොඩ මිනිස්සුන්ට තමන්ගේ වෙන බදු මුදල් වලට තමන්ට සාධාරණයක් කරගන්න එක අහිමි කරන එක. හරි. ඒකදී මම ඇත්තටම මට ගැටලුවක් නැහැ. මිනිස්සු ඒ කියන්නේ මහ ජනතාව වෙනුවෙන් අපි යෝජනා දාලා තියෙන මොකද කාගවත් ගෙවල් වලට ගෙනියන නෙමෙයි. මම ඒක නිසා දෙමුතුමා විරුද්ධයි කියලා කිව්වා මම ඒකට බෙදීමක් ඉල්ලනවා. එතකොට බලා ගන්න පුළුවන් තමන්ගේ වාසියට වැඩ කරන්නේ කවුද තමන්ගේ වාසියට ජනතාවට විශේෂාගත ලෙස හානි කරන්නේ කවුද? සහ මිනිසුන්ට ඇත්තටම ආදරේ කවුද කියන්නේ? ඒ බෙදීමේ යෝජනාව මම ස්ථිර කරනවා. සභාපතිතුමා ඒකේ පොඩ නඩුවේ ප්‍රශ්නේ අපිට වැඩක් නැහැ. හරිද? මෙතුමා කියපු යෝජනාව තමයි අයවැය සම්මත නැහැ කියලා. අපි ඉන්නේ ඒ ස්ථාවරේ තමයි. ඒක ඔබතුමාත් එක්ක තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. අපිට අයිතියක් තියෙනවා අයවැයට විරුද්ධ වෙන්න අවුරුදු දෙකක් ගියාට පස්සේ. අපි අයවැයට විරුද්ධ වුණා පළවෙනි පාර සම්මතුනේ නැහැ කියලා ආවම දෙවෙනි පාරත් ඔබතුමා ඡන්ද විමසීමක් කරලා ඡන්ද විමසීමේදී ඔබතුමාත් තවත් කණ්ඩායමක් ඡන්දේ නොදී ගිරපු ප්‍රශ්නයක් එතන තියෙනවා. මම කෙටි කියන්නේ ඔබතුමා මුලින් පටන් ගත්ත සභාව ඉක්මනින් ඉවර කරන්න මේක ඉක්මනින් ඉවර වෙන පාටක් නෑනේ. ඉතින් ඒ වුණාම ඒ සභාව දෙවෙනි සභාවේ දෙවෙනි අයවැය නෙමෙයි ඒක පළවෙනි අයවැය නිවැරදි ආකාරයට සභාවේ සම්මත වෙලා නෑ අයවැය. ඒක තමයි කියන්නේ සභාවේ සම්මත වෙලා නෑ. ඒක නිසා තමයි ඒක මම දන්නේ මොන මේ කල්පනා කරලා නීතිපතිවරයා යවන තරම් එක අවස්ථාවක් තිබුණේ නෑ. ඒක යම් කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වෙලා කියනවා ඒක තමයි මගේ විශ්වාසය තියෙන්නේ. ඒක නිසා ඒක මට අදාළ නැහැ. අනිත් කාරණේ තමයි ඔබතුමාට අයවැය සම්මත වෙලා නැතුව ඉතින් අලුත් ව්‍යාපෘතියකට යන්න එපා කියලා
අපිට ලිඛිතව පළාත් පාලන කොමසාරිස්තුමා මේක එවලා තියෙනවා පුනරාවර්තන වියදම් වලට විතරක් සභාවේ පූර්ණ අනුමැතිය අරගෙන කරන්න කියලා. එහෙම තියෙද්දි අපි අලුත් ව්‍යාපෘති වලට සල්ලි දෙන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් මෙතුමා ඒකට යෝජනාවක් කරා කොරෝනා පිළිබඳව එන්නක් තියෙනවා නම් ඒකට කෝට් දැන් අපි එක മന്ത്രിවරයෙක් ගාව මන්ත්‍රීවරු 1000 දෙනෙක් ඉන්නවා. මන්ත්‍රීවරු 1000 දෙනාට ලක්ෂ 15 ගානේ එකතු කරලා ඒ ප්‍රමාණයට අවශ්‍ය මේ මොනවාද ඉන්ජෙක්ෂන්ස් ටික ගෙනල්ලා අත්තර මේක සාධාරණයි. අත්තර මම තමයි මේ යෝජනාව මම තමයි අතුරුදෙක් කරේ. හරි අනිත් කාරණේ තමයි නදීෂාන් මන්ත්‍රීතුමා කියලා තියෙනවා මේකේ එතුමාගේ යෝජනාවේ මේ 7.2.1 එකේ කොට්ටාසේ අත්‍යවශ්‍ය මේ බලන්න අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 5ක්. මොකද්ද කොට්ටාසේට අත්‍යවශ්‍ය සංවර්ධන ක්‍රම කියන්නේ? ඒක අත්‍යවශ්‍යම ටික අපි මන්ත්‍රීවරු ටික කාපට් කරලා කරලා තියෙනවා. ඊට අවුරුදු තව ලක්ෂ 20ක ව්‍යාපෘති දැන් ඇවිල්ලා තියෙනවා ලක්ෂ 20 ගන්න ව්‍යාපෘති ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ට කාණු වලින් ගෙවල් වලට වතුරේ නේවා. ඒක තමයි දැන් කාපට් කරපු ඒවා ටිකේ මේ ඔබතුමා බලන්න අපි ඔබතුමාලා කාපට් කරලා ගෙවල් වලට වෙලා ඉන්නවා. ගෙවල් අස්සට වතුර යනවා කියලා වැසිකිලි උතුරනවා කියලා කීයක් ප්‍රශ්න එනවද කියලා නගර සභාවට දවසකට ඔබතුමා වතුර කොහොමද තුනනවා ඒක තමයි ඒ කරපු නිවැරදි නැතුව කරපු ක්‍රමවේද වතුර පාරවල් ඔක්කොම හැරලා යන්නේ ගෙවල් වලට. හරි එහෙම එකක් වෙලා නෑ. වෙලා නැත්නම් මොකද රෙඩ්ඩස් වලට ගෙන දාන්න පුළුවන්. සේනක පැත්තේ ටොයිලට් වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ වෙන්නේ හරිද මන්ත්‍රීවරුන්ට එතුමා මගේ උත්තර තමයි ඒක දැම්මේ. ඒකේ ගැටලුවනේ මම කියන්නේ මේ වෙලාවේ අපිට අලුත් ව්‍යාපෘති වලට යන්න බෑ සභාව. ඒක නිසා මම කියන දේ මට දෙන්න විනාඩියක්. හරි. ඉතින් පාර්ලිමේන්තුවේ ගන්න නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතුමා ඒකට හොඳට උත්තරේ දුන්නා. හරි. මම හිතන්නේ මේ උත්තරෙම ඔබතුමාලටත් සෑහෙයි. හරි. මම හිතන්නේ මේ විපක්ෂ නායකතුමා ආපු ප්‍රශ්නයකට ඕක කවුරු මන්ත්‍රීවරයෙක් ආපු ප්‍රශ්නයකට ඔය පොයින්ට් දෙන්නත් සම්බන්ධයෙන් එතුමාගෙන් ඇහුවා. හරි. අර ජිම් වලට මිලියන 625ක් එතුමා වෙන් කළා තියෙනවා. ඒ 625 මෙච්චර මේ ප්‍රශ්නයක් තියෙද්දි ඒ 625 කොහොමද මේ ගෙවන්නේ මේ කොවිඩ් එකට මේ කොවිඩ් වලට ඇඳන්නේ නැහැ කොවිඩ් වලට ඉන්ජෙක්ෂන් නැහැ මේ රජයෙන් කිසිම කොවිඩ් සම්බන්ධව කිසිම මේකක් නැතුව තියෙද්දි ඒ මිලියන 25 අරගෙන කොහොමද මේ මිලියන 625 අරගෙන කොහොමද ජිම් හදන්නේ ඒක හරිද කියලා ඉවරලා. නමුත් එතුමා ඒක දුව අයවැයෙන් වෙන් වෙලා තියෙන දෙයක් කොවිඩ් වලට වෙනම සවුත් වලට වෙනම වෙන් වෙලා තියෙනවා මේක වෙනම වෙන් වෙච්ච දෙයක්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් ඇති කරගන්න එපයි කියලා ඉවරලා. දැන් මේක ගැටලුවක් නෑ කියන අපිට මේ මට කරන්න එපයි කියලා කියන නිසා තමයි මේ අවශ්‍ය යෝජනා ටිකට අවශ්‍ය කරන සභාවේ අනුමැතිය අරගෙන මම හිතන්නේ ඒකයි ගරු මන්ත්‍රීවරුන්ගේ එකමුතු සහ යුතුයකම තියෙන්නේ. හරි. සභාවේ යෝජනාවට අනුමැතිය ටික අරගෙන හැමෝගෙම ගරු ආණ්ඩුකාරතුමා කාටද එතුමාගේ අනුමැතිය අරගෙන ඉන්න තමයි මම අවශ්‍ය කටයුතු ටික ලෑස්ති කරගන්න. අපි පෙන්නන්නේ ඔබතුමාගේ පැත්තනේ. අපි පෙන්නන්නේ ඔබතුමාට සභාවේ කතා කරලා උසාවියට පෙන්නලා මට බහුතරය තියෙනවා කියලා පෙන්නන්නනේ මේ හදන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒකට ඔබතුමාට ඉඩ දෙන්නේ නැහැ. අපි කොහෙවත් බහුතරයකට අපි යන්නේ නැහැ. අපි නේ බහුතරයක් කොහෙවත් පෙන්නන්න ගිහිල්ලත් නැහැ. අපි මේක හරි. ඒක තමයි අපි මේක කරන්නේ. ඔබතුමාලා පනතයි අරවයි මේවයි ටික ඔක්කොම ගාගෙන හැමදාම මේ සභාවේ වැඩ ටික කඩකප්පල් වෙනවා. සහ මේ මිනිසුන්ගේ දින අයිතිවාසිකම් ටික නැති වෙනවා. අපේ ජනතාවගේ. කවදාවත් මේක වැඩක් කරන්න දෙන්නේ නැහැ. හරි ඔබතුමාලාට තේරෙයි ඊළඟ සැරේ ගෙවල් වලට ගායි වුණාම පස්සේ ඔබතුමාලාට තේරෙයි. කරේ මොනවද කියලා ඉවරලා. ඒ වගේම නීතිපතිතුමාගේ වාර්තාවක් ඉල්ලලා දෙනවා. අද කිසියක් ලැබිලා නැහැ. කියන්නේ නඩුවේ තීන්දුවක් වෙලා නැහැ. නීතිපතිතුමා ඒක ආණ්ඩුකාරතුමා බලාගෙන අපි ක්‍රියාමාර්ග ගන්නවා. නෑ ඒක කරු ආණ්ඩුකාරතුමා බලාගෙන එතුමා අනුමැතිය දෙනවද නැද්ද කියන එක එතුමා මේව කරයි. හරි. මම ඉල්ලන්නේ අවස්ථාවක් විතරනේ. දැන් ඔබතුමාලාට අවස්ථාව දෙනවා වගේම මටත් අවස්ථාවක් දෙන්න. ඒ ඔබතුමාලා එක මේ අවහිර කරන්නේ. හරි මම මේ හැමෝම වෙනුවෙන් කතා කරන්නේ. කියන්නේ මේ මන්ත්‍රීවරු 16 ඉතුරු 16 දෙනා වෙනුවෙන්. මට ඒ අවස්ථාව දෙන්න. ඔබතුමාලා ওই විදිහට මේ හැසිරෙන්න එපා. හරි මොකද මට උවමනාවක් නෑ. මොකද මට ගෙවල් වල දොරවල් වල ගෙනියන්න නෙමෙයි. මේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා තියෙන්නේ. හරි. මම උත්සාහයක් ගන්න. ඒකට අවස්ථාවක් දෙන්නයි කියලා මම ඉල්ලන්නේ. ඉතින් හැම එකටම ওই විදිහට මේව කරන්න ගියාම බස් අපිට බෑනේ මේ නැගිටින්න. ඒ කියන්නේ අපි එළියට ගිහින් ඔබතුමාලා දේශපාලන වුණියක් කරගන්න. සභාව ඇතුළේ දේශපාලනය කරලා මේ කඩාකප්පල් කරන්නේ නැතුව. මොකද කුජ්ජෙලි නෙමෙයි දැන් හැමෝටම එකම සමාන ගාණක් යන්නේ. හැමෝටම එකම අයිතිවාසිකම් තියෙන්නේ. හැමෝටම එක විදිහට ඉදිරිපත් වෙලා කරන්න පුළුවන්. ඔය කරපු කිසිම දෙයකට මම මැදිහත් වෙලා දිනවද නැහැ කිසිම කෙනෙක්ගේ. හරි කිසිම තරකට මම බලන්නවත් ඇවිල්ලා නැහැ. බලන්නත් ඇවිල්ලා නැහැ. අපිට කියන්නවත් තමයි අපි අවසන් වෙලා වැඩේ. ඒ වගේ කෑගහලා කියව නවත්තලා ගත්තේ දිගින් දිගට නෑ කෑගහුවා කියන අපි බය නෑ කවුරුත් කෑගහුවට එන්න ඕන නම් අපි එනවා. හරි. නමුත් අපි මේ තියෙන මේවත් එක්ක තමයි අපි මේ විදිහට මේව කරගත්තේ. හරි. ඒ අඩුපාඩු ගන්න තිබ්බම මොකද අපි තාම මුලම හරි
ඒ ටික අපි මේ විදිහට කරගත්තා. හරි. අපි මේ විදිහට කවදාවත් මේව කරන්නේ නැහැ. හරිද? වැඩිවිල්ලදී සභාපතිවරයාට ඉතින් පුළුවන්ගෙන බෞද්ධයාගෙන කරන්න. මට බෞද්ධයෙක් මේක කරන්නේ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක මගේ පරාද වීමක් නෙමෙයි ඒක වෙන්නේ ජනතාවගේ පරාද වීමක්. හරි. මොකද මගේ ගෙදරට ගෙනියන්න මම මේ තියෙන ඔක්කොම මේවා ටික මේ වැවේ ගෙදර පාර හදන්නවා බලගාම මගේ ගෙදර හදන්නවත් මම සල්ලි ඉල්ලලා නැහැ නේ මේක. මම ඉල්ලලා තියෙන්නේ මිනිස්සුගේ පාරක් බෝක්කුවක් කානුවක් හරි. ඒ වගේ දේවල් හදන්න තමයි මේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ටික දාලා තියෙන්නේ. හරි. මෙතන කොයි මගේ දෙයක් මේව කරලා තියෙනවා නම් කියන්න ඕන. එහෙමනම් මම වැරදි. මන්ත්‍රීතුමා ආප්දේට පිළිතුරක් විදිහට මේ කාපට් ව්‍යාපෘතියෙන් කාපට් ව්‍යාපෘතිය කරාට පස්සේ ඔබතුමා කියනවා කානුවරම මේව ගල්ලා ගියා මේ පිටාර ගලනවා ඒවා කැඩලා ගිහලා ගියා කියලා මම දන්න තරමින් නම් මම හිතන්නේ අපේ රජය හරහා ඔය කාපට් ව්‍යාපෘති ටික ආවට පස්සේ මුළු බලංගොඩ ආසනයේම කොට්ටාස නියෝජනය කරන മന്ത്രിවරුන් മന്ത്രിවරියන් සියල්ලක් මේ පිටිපස්සේ සභාවතුමා එක කාපට් ව්‍යාපෘතියක්වත් මම දන්නා තරමට නම් කාපට් කරාට පස්සේ ඒ කාපට් කිරීම තුලින් කාන් උතුරලා ගිහිල්ලා ඒවෙන් කිසිම අලාභහානියක් උනේ නැහැ. උනා නම් ඒ උනත් එතනින් අපි ආර්ඩී එක්ක සම්බන්ධ වෙලා එහෙම වෙන්න ආරින්නේ නැහැ. අපි ආර්ඩී එකත් එක්ක සම්බන්ධ වෙලා එකපාරටම කාපට් එක එලාගෙන ගියා කියලා කාණු පද්ධතිය වල තියෙන අඩුපාඩු හරිගස්සන්න බෑ. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම කියලා තියෙන කාපට් එක ඉවරුනත් මාස 3ක් විතර ඉස්සරහ දීර්ඝ කාල ඉවරලා ඒ කාණු පද්ධතිය සම්බන්ධව ඒගොල්ලෝ බලලා දැනටත් අපි අතර මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා කාණු තුල තියෙන අඩුපාඩු ටික සකස් කරේ. ඒ නිසා මම ඇත්තටම මට හරි කනගාටුයි. අපිට මොකද කියලා තියෙන්නේ කියලා. හරි. අනවශ්‍ය මතයක් ගොඩනගලා කියන ඔබතුමීලාගේ හිතවල තියෙන පපුවල තියෙන කැකෑරීම අනවශ්‍ය විදියට අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ මම නොකියපු දෙයක්. හරි. නොකියපු දෙයක් ආරෝපණය කරලා ඒ විදියට කරපු එකට මම ඔබතුමීට මම කනගාටු වෙනවා. නෑ ඉන්න මම කියන එක ඔබතුමීට මම කතා කරන්න අවස්ථාව දුන්නා. හරි. කවදාවත් කොහෙවත් මම කියලා නෑ කාපට් ව්‍යාපෘති අසාර්ථකයි කරපු දේ හොඳ නැහැ කියලා. සභා වාර්තාවේ බලන්න. මම ඒක අඛිල මන්ත්‍රීතුමා මේකේ සම්බන්ධීකරණ සභාපතිවරයා සහ එතුමා පාර්ලිමේන්තුවේ කියන නිසා තමයි මේ වරප්‍රසාද වැඩිපුර තියෙන්නේ කියන එකයි මම කියලා තියෙන්නේ. හරි. ඔබතුමීලා ওই විදිහට කුහක විදිහට මේ දේශපාලනිකව මේ වෙන්න එපා. ඉතින් දැන් කිව්වේ ඒක නෑ පොඩ්ඩක් මම කතා කරන්න දෙන්න. අහන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්න පුළුවන් නම් තව මොනසුකට අහන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මම අහගෙන හිටියනේ. හරි. ඒක නිසා ඒක වැරදි කතාවක්. ඒ වගේ වැරදි ආරෝපණ ගේන්න එපා. ඔබතුමිය මෙතන සභාපති වෙලා හිටියා නම් හරි. දවස ගානේ ඔය කියන ඔබතුමී කියන පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා කියලා. හරි. ඒ අඩුපාඩුකම් ටික කතා කරන්න මිනිස්සෙක් නැතුව කියන්න മന്ത്രിවරයෙක් හෝ නිලධාරියෙක් නැතුව ඒ කිසිම කෙනෙක් නැතුව එන්නේ අපි ගාවට. හරි. හරි අපි ගාවට එන්නේ. හරි ඒක නිසා අර වසන්ත මන්තුමාගේ මේව එකත් එක්ක ඒක මේව කරලා දුන්න නිසා ඒක කොයි වෙලේකවත් අසාර්ථකයි අකටයුත්තක් කියන එක මම කිව්වේ නැහැ. හරි. හරි. පුඩි වෙලා තියෙන සභාවතුමා මම ඒක ප්‍රයෝජනවත් නැහැ නේද? මට මම කියන්නේ මෙතුමා කියපු දෙයට උත්තරේ දුන්නේ ඔබතුමා එකපාරට. මෙහෙමයි. ඔබතුමාගේ කාපට් එකේ ඉඳන් තමයි මේ කාණුව නෑ ඉන්නේ ඒ ප්‍රශ්න කාපට් ව්‍යාපෘති කීපයක් කරනකොට දෙන ලොකු මේකක් තියෙනවා. අර ඒක මේක යන්න ඕන. නමුත් ඒ එන අපේ මේක ගන්නකො මම වුණා පාරට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඒවා අපි මොනවද කරන්නේ? අපි නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරනවා. අපි ගොවත් මේ කෑකෝ ගන්න කියන කට්ටිය ලෑස්ති වුණා මීඩියා අරගෙන අර මේ ඔක්කොම ටික කරා. නමුත් ඒවට අපි ඉඩ දුන්නේ නැහැ. හරි. ඒවා ක්‍රමයෙන් ආර්ඩී එකට කතා කරලා මේ අපිත් කතා කරලා මේවා කළා. ඒ බැමි ගහන්න ඒ ටික මේවා කළා. මොකද අපි කලින් කිව්වා හදනකොට කාන් ටික දාලා ඉන්න අනිත් පැත්තේ බැම්ම ගහලා ඉන්න කියලා. නමුත් ඒවා ඇහුවේ නැහැ. හරි. නමුත් ඒවා අහන්නේ නැතුව වැඩි ගියාන් පස්සේ දැන් බර ගානන්නේ බැමි වලට අපරාධ සල්ලි මේ බැමි ගන්න අවශ්‍ය කාරවල නෙමෙයි ඒවා. ලක්ෂ 60 70 වෙන බැම්මකට. සම්පූර්ණ පාරක සල්ලි. හරි. සීමාවේ වැඩ අවසන් මෙතිය පිටිය තුන එකක්වත් තාම නැහැ. තාම එකවත් වැඩ අවසන් කරලා නැහැ. 150 හැම ව්‍යවස්ථේ 150 අවසන් කරලා තියෙන්නේ. ඒක කියන්නේ කොහොමද? කාපට් දැන්ට වැඩ අවසන් කරලා එක ව්‍යවස්ථේ ව්‍යවස්ථේ විතරයි. අනිත් එකවත් වැඩ අවසන් නැහැ. ඉතින් ව්‍යාපෘති අතරම යද්දී මේ වැඩි කාලෙ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. මිනිස්සු පොඩ්ඩක් දරාගෙන මුදින්න ඕනේ මේක වැඩ අවසන් කරලා. වැඩ අවසන් වෙලා ඊට පස්සේ ප්‍රශ්න ආවම චෝදනා කරන්න මේ අසාර්ථක කියලා. මේ 150 පිළිවෙලදී ඒ වගේ කාවල වත්තර වතුර පාරක් ගියා කියලා පොඩ වාහනක නබෝදකා කියලා ඒක චෝදනා කරන කාපෝ කියවල අසාර්ථක අපි ඒක තරේ එලාද කියලා. තියෙනවා තව ගොඩාක් දේවල් කරන්න. ඒව තමයි අපි ලක්ෂ 15 යෝජනාවලට ඉල්ලුවේ. මේක මේ මොකද අපි මෙතනට එන්නේ දීමනාව අරන් යන්නවත් මේ වාහනෙට දෙන ඉන්ධන දීමනාව අරන් යන්නවත් නෙමෙයි ඇත්තටම මේක හින්දා මේ ලක්ෂ 15 යෝජනාව තව මාස ගානයි තියෙන අපිට ගමේ වැඩක් මොකක් කර තියෙන දෙයක් කරන්න නෙවෙයි මෙතනට ඇවිල්ලා බොරුවට අපි ආගියු කරලා ඇති දෙයක්වත් නැහැ
මේකට අපි බෙදීමක් කියලා අකමැති නම් එහෙමයි. බෙදීමකට යන්න. ටික යන්නේ අනිත් එක තව එකක් තියෙනවා. දැන් සභාපතිතුමා අපෙන් ලක්ෂ 15ක් යෝජනා ටික ඉල්ලුවේ ලොකු ප්‍රමාණ වැඩවලට නෙවෙයි. අපිට තියෙන අඩපාඩු ටික. අතුරු මාර්ගවල පොඩි කාමර අරවනවා තියෙන ඒකේ අපිට කොහෙද සල්ලිද? කොහෙවත් අපිට සල්ලි එන්නේ නැහැ. ඒකෙන්ද අපි මේ සභාවේ නියෝජිත වශයෙන් ඉන්න නිසා අපිට යම්සි මුදලක් දෙන්න අපි මොන හරි අඩපාඩු ටික කරන්න. පොඩි කාමර දාලා ඒකෙන් අතරමං වෙලා තියෙනවා. ඒ ටිකවල කරන්න. පාරවලට අතුරු මාර්ගවල පොඩි පොඩි අඩපාඩු තියෙනවා. ඒව කරන්න තමයි මේ ලක්ෂ 15 අපි යෝජනා කරන්නේ. මම ලක්ෂ 15ක් කියනවාද නැද්ද කියන එක සභාවේ මේ අනුමැතිය ගන්න. හරි අනුමත කරලා දෙන්න. එතකොට ඒ අනුව මේ වැඩි කරගන්න. ඉන්නවා වෙනද? එතුමා යෝජනා ඉල්ලා කරලා පස්සේ මිනිසුන්ගේ අත්‍යවශ්‍යතාවයන් ඉටු කරගෙන දීමයි මම දෙවියන්ට ලක්ෂ 15කින් ප්‍රතිපාදනයක් ලබා දෙන්න ලෙස මම සාධුන් ලෙස වයින් කරනවා. ඒ යෝජනාව ස්ථිරපත්. පවතින මේ අයවැය පරාජය වීම තුළ සංවර්ධන යෝජනා කිසි දෙයකට මුදල් වැය කිරීමට නොහැකි නිසා සභාපතිවරයාට එක රුපියලක්වත් සංවර්ධන යෝජනා දිය නොහැකි නිසා මෙම ලක්ෂ 15 යෝජනා දීම යෝජනා කිරීම මම ප්‍රතික්ෂේප කරනවා. ඒක අපිට ගන්න බැරි වෙන නිසා ඒ සියලුම මේවට මම ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුවේ අවසරයක් දෙන්න බාදින් කටයුතු කිරීම. විශේෂ අනුමැතිය කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. ආණ්ඩුකාරතුමාගේ මොකද ප්‍රධානී ආණ්ඩුකාරතුමාගේ හරි. අනේ ඒකම මම කියන්නේ ආණ්ඩුකාරතුමාගේ විශේෂ අනුමැතිය කරගෙන ඒ සංවර්ධන යෝජනා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව අවශ්‍ය කරන එක තමයි මම කියන්නේ කරන්න එපයි කියලා. ඒ කියන්නේ අපිට ඒකට අවස්ථාවක් තියෙනවා තව. හරි. මොකද ඒ වුණොත් මොනවත්ම කරන්න බෑනේ. නමුත් ඒකට තව අවස්ථාවක් තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ විශේෂ අනුමැතිය කරගෙන ඒ වැඩ ටික අපිට කරන්න පුළුවන්. සභාවෙන් ඔක්කොම සම්පූර්ණ කියලා සභාපතිතුමාට කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක ආණ්ඩුකාරතුමාට අනේ ඒ අවස්ථාව මේ අවස්ථාව දෙන්න තමයි. ඒක අවශ්‍ය කරන්න එපා කියන්නේ මම ඉන්නනේ නැතුව වෙනවත් ප්‍රශ්නයක් නෑ. මට කොහොමවත් මට කිසිම ගැටලුවක් නෑ. ඒකට ඡන්ද විමසීමක් බෙදීමක් කියනකොට ඒක අවශ්‍ය නැද්ද? නෑ ඒක අවශ්‍ය නෑ. මේ ප්‍රතික්ෂේප කරන්නේ එකදරුව උත්පන්න සාධකයක්වත් නැහැ. පාසල යනවාද ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම ඉවරල් සභාවේ යෝජනාව ගැන ආවේ සභාවේ අපේ පාලපාන විෂය පතර අදාළ නොවුනත් සභාවේ සාකච්ඡා කළා මේ ළමයින්ගේ මේ ළමයි වෙනුවෙන් මම සුරක්ෂිතභාවයක් හදන්න ක්‍රමයක් පාරිශුද්ධ එක සාකච්ඡා කළා. අමුතුව පස්සල මම විශ්වාස ලබා දෙන්න මේ තමයි අද මේ යෝජනා කරලා තියෙන්නේ. ඔය කියන්නේ මොකද සභාවේ යෝජිත විදිහට මම යමන යෝජනා කරන ඔබතුමාව මේ සහ මේ එතකොට ප්‍රාචීනකම්තුමා සහ කාන්තා සමාකටයුතු පොලිස් අධිකාරිවරු සහ මේ තව දිනවනේ මේ අපේ ලාවල වාදිතාම කාර්යයේ ගෞරවයෙන් මා සිහිපත් කරමි. 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ සමග සටන් වදින අවස්ථාවේදී වැඩිම ආසන සංඛ්‍යාව ගරු අපේලාවල මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් වැඩිම ආසන හුණුකුඹර කොට්ටාසේ මහජන එක්සත් පෙරමුණේ කාන්තා නියෝජනයෙන් මා ඉදිරිපත් කළා. අද මන්ත්‍රී කෙනෙකු වශයෙන් ගම්ම නගරයේ දියුණු කිරීමට අවස්ථාවක් තිබීම ගැන මා ඉතාමත් සතුටුපත් වෙමි. ගරු සභාපතිතුමා, ගරු උපසභාපතිතුමා, මන්ත්‍රීතුමාලා සියලුම පක්ෂීපස්ස මන්ත්‍රීතුමාලා ඇතුළු ගම නගරයේ දියුණු කිරීමට මගේ උපරිම කැපවීම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙමි. ඔබ සම්පූර්ණ වෙනවා. පොඩි ප්‍රශ්න විසඳගන්න කියලා අවස්ථාවක් දුන්නා. ඒක අද මගේ ඇරලා ගියා. අත් වශයෙන්ම මම කනගාටුයි. එයාගේ ප්‍රයෝග සභාවතුමාට ප්‍රයෝගයක් තිබුණා. අපි මේක අනුමත කරලා තිබුණත් ආණ්ඩුකාරතුමාට හරි කියලා ඕක පාස් කරලා ගියන්නේ. අපිට ඉතින් බදුරියන ජනතාවට අත් වශයෙන්ම කනගාටුයි ඒගොල්ලෝගේ. තව ප්‍රශ්නයක් තියෙනවා සභාවතුමා. මේ අද එස්ටිමේට් එකක් දුන්නා අර රිමාන්ඩ් ලබා ඊට පස්සේ ලක්ෂ 9ක් ඒ වගේම මේ අතර වාරේ අපිට පෙන්නන ඉන්දියාවේ මිනිස්සු මරණේ නේ අද දිහා ලංකාවේ මේ ප්‍රමාණයට සාපේක්ෂව දැන් ළඟා කරලා තියෙන්නේ. මොකද මම
මේක කියන්නේ ඒ ජනගහනය අපි අරගෙන බලපුවාම ඉන්දියාවේ ජනගහනය කෝටි 135 103ක් මැරුණා. ඔව් 103ක් මැරුණා. ලංකාවේ 0.01යි. නෑ මම කියනවා මේකේ හරියාකාර තොරතුරු එන්නේ නෑ. දැන් මේ සභාවේ මොනයි කියන එක නෙවෙයි. දැන් ඔබතුමා කියන්නේ මොකක් හරි බැලලානේ. ඔව්. ඒ බලපු ඒවායි ඔබ තමයි කියන්නේ. ඉතින් අන්තරපත් කරන්නේ. අය කරන්නේ. කොමිසම දාපේ මලියක් තියෙනවා. නේ? එතකොට දැන් මේ පහුගිය කාලේ වෙනඳු දාලා තියෙන්නේ. වෙනඳු දාලා තියෙන්නේ පොලිසිය පරීක්ෂණය කරනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට යවුවට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නීතිඥයෙක් ඒක අධීක්ෂණය කරනවා. ඊට පස්සේ තවත් ඒ විශේෂ සම්බන්ධ නීතිඥවරයෙක් අධීක්ෂණය කරලා නීතිපති තමයි නඩුව අධිකරණ ගෙනියන්නේ. එතකොට එදා හිටපු නීතිපති තමයි අද ඉඳන් අපිරිසකම්. අද ඉඳන් අපිරිසකම්. එතකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ? නේ? ඒ අතරවල මේක යෝජනා කරලා පැමිණිලි කරපු මිනිස්සු ඉගෙන ගන්නවා. නේ? දැන් අපේ සහෝදර සම්බන්ධයෙන් එහෙම චෝදනාවක් තියෙනවා. දැන් එතුමා අපි විරුද්ධව පියාඹන ගන්නෙ. අපි කන්නේ ගන්න. ගන්න අපි විරුද්ධව පියාඹන. අපි අද පැහැදිලි කරන්නේ මොකද කරන්න පුළුවන් කොමිසම වලට පුළුවන්කම තියෙන උන ප්‍රජාතිය අවශ්‍ය කරන ඉතිහාසයක් තියෙනවනේ. අර ඉතින් පොරොත්තුකයි කියන්නේ උන්ගේ අනුගාමී. ඒ කියන්නේ නැහැ විවේචන තියෙන ඉතිහාසයේ අධ්‍යයනය ඉඳන් මේ දක්වා තිබිච්ච සියලු පාලකයන් විවේචන තියෙන විවේචන පාලකයෙක් මේ රටේ නැහැ. ඒ විවේචන වැදක මම කියන ජාතික දේශපාලන දෙන කතා කරලා වැඩක් නැහැ. අපිට ගන්න පුළුවන් තීන්දුව ගත්ත මෙතුමාගේ ප්‍රශ්නවල මම උත්තරයක් දෙන්න පුළුවන්. ඔබතුමා මට උත්තරයක් දෙන්න. කිසිම ප්‍රායෝගික පාලනයේ ජාතික දේශපාලන විවේචන මොන තරම් තියෙනවද සභාව තුළ ප්‍රතිපලයේ බින්දුව ඒ වගේ කාලය ඊට වඩා සංවේදී කාරණා කියන මේ වුණා සභාව කතා කරන ඒ නිසා මම මෙතුමාට මෙතුමාට ඉල්ලීම් කරනවා නෙවෙයි ඊට කතා කිසිම මන්ත්‍රීවරු කියනවා නෙවෙයි හැමෝටම මම කතා කරොත් මෙතුමාගේ පක්ෂය ගැන විවේචන කරන මට කරුණේ ඉවත් කරනවා ඊට පස්සේ මලිතා මන්ත්‍රීතුමා කතා කරලා එතුමාගේ දේශපාලනයේ ඒ කතාව එතුමාගේ පක්ෂය වැඩි කරන නිවිච ආණ්ඩුවේ කරන අර මොනවද ඉතින් මේ පාර්ලිමේන්තු පරිපාලන එකේ විදියට අපිට මේ නගර සභාවේ අපි නාගරික ජනතාවට කරන යම් කිසි දේවල් කියලා අපි ඒ වෙනුවෙන් කතා කරමු. එහෙම නැත්නම් මේ ජාතික දේශපාලන ප්‍රශ්න වල අනාවශ්‍ය කතා කරලා අනාවශ්‍ය ගැටුම් නැති වෙලා ප්‍රතිපල බින්දුව මේ මෙතුමාගේ කතාව අපි දැන් ටීවී එකේ දානවා පත්තේ බැලුවක් තියෙනවා ඊට පස්සේ අපේ පක්ෂයේ කරනවා ඒක නිවැරදි කරනවා ඔබතුමාගේ පක්ෂයේ කරලා ආයි තවකවදන් කරනවා ඕක කිසිම ප්‍රතිඵලයක් නැහැ අන්න අපේ මිනිස්සු දේවල් ඉතින් කරන්නේ අපි අත්තරම ටීවී එකේ කැපවෙනවා කියලා තමයි මෙතන ඇවිල්ලා අපි මෙතෙන්ට ඇවිල්ලා මේ දෙන දීමනාව ආප්පේ දාගෙන මේ තියෙන දේ කාලා කියලා මේ තියෙන දේවල් පරිහරණය කරලා මෙතන යනවා ඇත්තටම අපි මේක නතර කරගෙන එක සුදුසු නැහැ මම හිතන්නේ අපි මනුෂ්‍යයන් මෙතන නෙවෙයි මේ අපි විතරක් නෙමෙයි දහස් කාලයක් එක්ක අඳු කරලා පුරාලා පොර බදලා මෙතන තාම යමක් කරනවා නමුත් අද අපිට ඒ කරන්න ශක්තිය තිබිලා අද අපිට මේ කරන්න බැරි කරා හේතුව ඇත්තටම ගන්තවත් නෑ වෙනත් පළාත් පාලන ආයතනවල මේ ලොකට මූල්‍ය අරමුද තියෙනවා ඒ කියන්නේ එක්ක ගොඩක් ණය ආරෙන්නේ. නමුත් දෙයනේ කියලා අපේ මේ පළාත් පාලන ආයතන අපිට අතපය දිගහැරලා අපේ ගමේ මිනිස්සුන්ට අපේ නගර මිනිස්සුන්ට ඒ පොඩි දේවල් කරන්න ඇත්තටම උරුමයේ ශක්තිය තියෙනවා කවුරුද? නමුත් අපි මේක පුදුම දෙයක් කියන්නේ මේ මිනිස්සුන්ගේ උමනා දේවල් ඉෂ්ට සිද්ධ කරන්න. අකමැති නම් මන්ත්‍රීවරයෙක් කියලා ඇත්තටම මෙතන ආයෙත් කියන දුක් වෙනවා. මට අද කනගාටුයි. මොකද අපි මම අද ගමේ මිනිස්සුන්ට කියලා තා මේ අනුපාඩුවක් කරන්න ඕන මේ අනුපාඩු කරන්න මොකද මිනිස්සුන්ගේ බලාපොරොත්තු දුන්නේ අපි ඡන්ද දීලා ඒක ඉස්තරින්ද කරා. නමුත් අද සභාවේ අල්ලි දෙන අපිට වැඩ කරන්න දෙන්නේ. අපි මොකද්ද කරන්නේ මෙතනට ඇවිත් අර දීමනාව ගන්නවා. මේ දෙන දෙයක් කරනවුණ නිකන් කාලේ යනවා. ඉතින් ඒක නිසා මම ඒ ගැන මගේ කනගාටුව ආයෙත් ප්‍රකාශ කරමින් මේ අත දීන්නේ මේ සියලු දෙනාට දීපුවා මේ මාසක් ටක් කාලේ. මේ මාසකට අතුර ඔබතුමියත් මෙතන ඇවිල්ලා ඔබතුමියට මෙලෝදයක් කරන්න බැරුවේ ඇත්තටම කොච්චර අවස්ථනවද? ඒක තමයි කවුරුත් එක්ක ආවෙලා අපේ මේ තියෙන ශක්තිය යොදලා මේ අපේ ගමේ අපේ නගරේ ජනතාවට සේවයක් කරන්න සිදුවන මේ කවුරුත් එක්ක මම සංවර්ධනය මේ සංවර්ධනය හරහා මන්ත්‍රීතුමාගේ පුජ්‍යලික යෝජනා එහෙම නැත්නම් මන්ත්‍රීතුමාගේ අදාළ තියෙන සංවර්ධන යෝජනා අරගෙන ඒව ගැන අපි කතා කරලා ඒවට අවශ්‍ය දේවල් ටික ගන්න තමයි අපිට මම දැන් අපි කණ්ඩායම එකතු වෙලා ඒව ගුණදොස් විචාරලා එඩිට් කරගන්න ඕනේ. මොකද මේවා විශාල මේ හැම එකම මුලින් ඉඳලා ළඟට යනකම් නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. මේවා අනුමත කරන්න මේවා අත්සන් කරන්න මොකද අද සභාපතිවරයා මුදල් වලට අත්සන් කරන්නේ නැහැ. ජනකාධිකාරිතුමයි ලේකම්තුමිය ඒ කණ්ඩායමක් තමයි මුදල් වලට අත්සන් කරන්නේ. ඒ සියලු වගකීම් තියෙන අද නිලධාරීන්ගේ පැත්තේ මුදල් පැත්තේ. ඉතින් ඒක නිසා මේක කවදාකවත් කිසිම ප්‍රඥාවක් හොරකමක් දූෂණයක් වෙන්නේ නැහැ. නමුත් ඉදිරිපත් වෙන කරුණු කාරණා වල කියන්නේ
මේ දැන් ඇස්තමේ දුවනවා. වැරදින් වෙන්න පුළුවන්. නමුත් කවුරුත් පොරපොරු වංචා කරන්නේ නැහැ. සමහර විට වැඩිපුර අය කරන දැන් තියෙන්න පුළුවන් ඔය කරන සේවා ස්ථානවල. ඒ අනුකොට කිසිම කටයුත්තක් මේ දුර සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි බලන්න දැන් අද මේ ටික ඔක්කොම නිලධාරී ගන්න අවුරුදු 3ක් බලංගොඩ නගර සභාව ලංකාවේ ඔබ නගර සභාවෙන් පළවෙනියෙන් අපේ නිලධාරී කණ්ඩායම ලේකම්තුමිය අරුමි දායකාධිකාරිතුමා සියලු දෙනා මෙතුලා හොඳින් කරගෙන ආවා. සංවර්ධන කටයුතු කරා නඩත්තු කරා සියලු දේවල් කරා. නමුත් මේ මාසිකට යන මේ 4,40,000 ඉතුරු වෙන මේ මන්ත්‍රීවරුන්ගේ දීමන සහ ඉන්ධන දීමන ඒ වගේම පඩිය ඒ වගේම දුරකථන දීමන. හරි. ඉතින් ඇත්තටම මම දැක්කා රජයෙන් අලුතෙන් යනවා රාජකාරී රජයේ නිලධාරීන්ට රාජකාරියක් නැත්නම් ඒකට පඩියෙන් භාගය ගෙවන්නේ කියලා. හරි. මම විශ්වාස කරනවා දැන් අපි නියෝජනය කරන්නේ මහ ජනතාවට. අපි සම්දේපත් කරන්නේ මහ ජනතාවට. අද මහ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න. අතම කාමර් ව්‍යාපෘතිය වෙනවා ඒක බොහොම හොඳින් යනවා. ඒ කියන්නේ සුළුසුළු වඩුවට තිබ්බත් මම ඉස්සරහ කියලා තියෙනවා සුළුසුළු වඩුවට තියෙනවා නිවැරදි කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මහ ජනතාවට වෙන පොඩි පොඩි අපරාධයක්දී හරි ඒ කියන්නේ මේ නිවැරදි කරගන්න පුළුවන් නිවැරදි කරගන්න ඕනි. හරි. දැන් අපි දන්නවා අපේ ඇඟේ මොකක්ද ලොකු ඔපරේෂන් බයිපාස් ඔපරේෂන් එකක් කරපුවාම පස්සේ මේ පපුවේ තියෙන කැපුම් පාරයි ලහුණු පාරයි මේ ටික. ඉතින් ඒ වගේ ලොකු සංවර්ධන ව්‍යාපෘතියක් කරාම පස්සේ ඒ වගේ යම් මේ සලකුණු ඉතුරු වෙනවා. ඒවා අපිට කරගන්න පුළුවන් ඒවා අපි කරගන්නවා. බැරි ඒවා එහෙමම තියෙන සීලයෙන් කරදරයක් හානියක් නෑ. නමුත් නිමාවක් නැති විතරයි තියෙන්නේ. ඒ වගේ දේවල් යනවා. ඉතින් ඒ වගේ අද ඒ විශාල ව්‍යාපෘති ගම්පැරිලියෙන් අපක්‍රියාපෘතියෙන් ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා කාබට් ව්‍යාපෘති කිසිම දෙයක් යන්නේ නැති. අතුරු පාරවල් තියෙනවා. අඩිපාරවල් තියෙනවා. තව මිනිස්සුන්ගේ කාණ්ඩෝපු පාරවල් තියෙනවා. හරි. අන්නේ සියලු දේවල් මම දන්නේ මධ්‍යන්තර මන්ත්‍රීතුමා යෝජනා ඉදිරිපත් කරලා තිබ්බට පස්සේ මන්ත්‍රීතුමා හැමෝම සන්තෝෂ වුණා. ඒ කියන්නේ ඔබතුමාට විශේෂයෙන් ඉන්දමිනෙවෝ. හරි. ඔබතුමාද යෝජනාව ඉල්ලා අස් කරගත්තා. මන්ත්‍රීතුමා සියලු දෙනා ඔබතුමාට ආදරය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔබතුමා හරියට මේව කරලා මොකද අවුරුදු ගානක් දැන් විශාල කාලයක් අපේ කණ්ඩායම හිර වෙලා හිටපු නිසා. මොකද මේ අයවැය පරාද කරනවත් මොනවද මේ සමාජ ප්‍රශ්න ඉදිරි කරනවත් ඒ හැම දෙයකටම ඒක මගේ මේක අනුදමින් මූලිකත්වයෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ඒකේ අපි කණ්ඩායමක් විසින් දේශපාලන මතවාදයක් නිසා මේක විනාශ වෙන්නේ එහෙම නැත්නම් මේක කඩාකප්පල් වෙන්න කරපු මේ ක්‍රියාවක් ඒක. ඉතින් ඒක මතමින්දගෙන මහ ජනතාවට ගිනියන සංවර්ධනය අත්‍යවශ්‍යම ඒකට අපිට අවස්ථාවක් දීලා තියෙනවා. කරු ආණ්ඩුකාරතුමා ගාවට දීලා අපිට අනුමැතිය අරගෙන වැඩ ටික කරන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ සුළුසුළු තීර ගමක වෙන්න ඕනි. ගමේ මිනිස්සුන්ට වෙන්න ඕනි. කරුණු කාරණා ටික කරන්න තමයි ඒ යෝජනා ටික දාලා තියෙන්නේ. සහ අපි දන්නවා අතුරු මාර්ගයක ඉඳලා ප්‍රධාන පාර කොච්චර කාපට් කරලා තිබ්බත් වැඩක් නැහැ. අතුරු මාර්ගයක ඒ ඉන්න මිනිස්සුන්ට හරි විදියට ප්‍රමාණ ගමනාගමන පහසුකම් ටික අපිට හදා ගන්න බැරුණා. මොකද මලවියක් මකුණුවියක් මොනවා උත්තර අවස්ථාවක් වුණාට පස්සේ මිනිස්සු වැඩිපුර පදිංචිලා ඉන්න අතුරු මාර්ගවල. ඒ අතුරු මාර්ගවල ඒ පිළිවෙලට පහසුවට ආරක්ෂාකාරී ඒවා තියෙනවා. මේ පතු වෙන ජනතාව සාධාරණ කිසිම දෙයක් වුණේ නැහැ. සම්පූර්ණ අසාධාරණයක් තමයි සිද්ධ වුණේ. ඒක නිසා මම ලබන සභාවට මම යෝජනාවක් කියනවා. අද අපේ කරු මන්ත්‍රීතුමා යෝජනාවක් කරා. ඒ අපි සංවර්ධනයට ගන්න සල්ලි ටික කොවිඩ් එන්නත ගෙනල්ලා ඒක එන්නත් කරන්නයි කියලා. නමුත් ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. අද ලෝකෙ කොහෙවත් අවශ්‍ය කරන්නේ එන්නත් ගන්න නැහැ. මම ඊළඟ සභාවට කරු සභාවට මම යෝජනාවක් කියනවා. මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ටික මම මෙච්චර මහ ජනතාවට ආදරේ යනවා. ඒ සංවර්ධන යෝජනා ටික නවත්තලා ඒක කොවිඩ් එන්නත ගෙනන්න ඕන කරා. මේ 4,40,000 ගරු ආණ්ඩුකාරතුමාට අපේ සියලු දෙනාගේම මන්ත්‍රීවරුන්ගේ දීමනාවල් ඇත්තටම වැඩක් නැති නිසා මේ සභාව රැස්වලා වැඩක් නැති නිසා ගරු මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනාවල් කොවිඩ් කමිටුව වෙනුවෙන් ගරු ආණ්ඩුකාරතුමාට පරිත්‍යාග කරනවා කියලා මම ඊළඟ සැරේ ගරු සභාවට මම යෝජනාවක් කියනවා. අන්න ඒකදී අපි බලමු ඇත්තටම කොහොමද ගරු මන්ත්‍රීතුමාලගේ මන්ත්‍රීතුමියන්ලගේ ක්‍රියාකලාපය කියලා. එතකොට අපිට අඳුරගත්ත හැකි
වැඩ කරන්න සහ වැඩ නොකරන්න සහ වැඩ කරලා තියෙන්නේ. එසේ කියමින් අද මේ සඳහා